අයිබෝන ඔබෙක්වන්නේ අද දෙරණ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ප්‍රවෘත්ති ආරම්භයට පෙර අවධානය ශීර්ෂ පාඨ වෙත. 2020 මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට 3න් 2ක අති විශිෂ්ට ජනවරමක්. එක්සත් ජාතික පක්ෂයට ඉතිහාසයේ දැවැන්තම පරාජයක් වෙයි. වැඩිම මනාප කුරුණෑගලින් තරඟ කළ අගමැති මහින්දට කොළඹින් වීරසේකර ගම්පහෙන් ගොඩහේවා පෙරමුණට ජාතික ජනබලවේගයේ පැහැදිලි පසුබෑමක් සිදු ඇතැයි අනුර කුමාර කියයි. ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් මිලියන 2 ඉක්මවයි. අවධානය දේශීය පුවත් වෙත. 2020 මහමැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධූර 145ක් දිනා ගනිමින් පාර්ලිමේන්තුවේ 3න් 2කට ඉතා ආසන්න බලයක් තහවුරු කර ගැනීමට සමත් වී තිබෙනවා. මන්ත්‍රී ධූර 54ක් ලබා ගනිමින් සමගි ජන බලවේගය මෙවර ප්‍රධාන විපක්ෂය බවට පත්ව සිටීම විශේෂත්වයක්. දරුණු පරාජයකට ලක් වූ එක්සත් ජාතික පක්ෂයට මැතිවරණයේදී කිසිදු දිස්ත්‍රික්කයකින් මන්ත්‍රී ධූරයක් ලබා ගැනීමට හැකි නොවූ අතර ඔවුන්ට හිමි වූ එකම මන්ත්‍රී ධූරයද හිමි වුණේ ජාතික ලැයිස්තුවෙන්. එය ප්‍රතිශතයක් වශයෙන් ප්‍රකාශිත වළංගු ඡන්ද සංඛ්‍යාවෙන් 2.15ක් වන අතර කිසිදු දිස්ත්‍රික්කයකින් මන්ත්‍රී ධූරයක් ලබා ගැනීමට මෙවර එක්සත් ජාතික පක්ෂයට හැකි වුණේ නැහැ. ඔවුන්ට හිමි වූ එකම මන්ත්‍රී ධූරයේද හිමි වුණේ ජාතික ලැයිස්තුවෙන් වීම විශේෂත්වයක්. මෙවර උතුරු නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක කිහිපයකට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තරඟ නොකළද ඔවුන්ගේ හවුල්කාර පාර්ශවයන් වන ඩග්ලස් දේවානන්ද මහතාගේ නායකත්වයෙන් යුතු EPDP පක්ෂය යාපනයේ සහ වන්නේ දිස්ත්‍රික්කවලින් මන්ත්‍රී ධූර 2ක් හිමි කරගත්තා. එමෙන්ම ALM අතාවුල්ලා මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික කොංග්‍රසය එක් මන්ත්‍රී ධූරයක්ද වන්නේ දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කළ අංගජන් රාමනාදන් මහතාට එක් මන්ත්‍රී ධූරයක්ද මඩකලපුව දිස්ත්‍රික්කයට තමිල් මක්කල විදුතරේ පුලිගල් පක්ෂයෙන් තරඟ කළ ශිවනේසන් තුරෙන් චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන්ද එක් මන්ත්‍රී ධූරයක් දිනාගත්තා. මේ අනුව එම මන්ත්‍රීවරුන් 5 දෙනාම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය පළ කිරීමත් සමග පාර්ලිමේන්තුවේ 3න් 2කට අවශ්‍ය වන මන්ත්‍රී ධූර 150 සම්පූර්ණ කර ගැනීමට මේ අනුව අවස්ථාව සැලසෙනවා. මන්ත්‍රී ආසන 12ක් හිමි කර ගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කළ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආසන 6ක් හිමි කරගත්තා. ජාතික ජන බලවේගයට කොළඹ දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී ධූරයක් හිමි වුණා. එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක් වන කොළඹ දිස්ත්‍රික්කයේ මැද කොළඹ ආසනයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමි වුණේ 2%ක තරම් අඩු ඡන්ද ප්‍රතිශතයක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධූර 13ක් දිනා ගැනීමට පොදු ජන පෙරමුණ සමත් වූ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රී ධූර 4ක් සහ ජාතික ජන බලවේගය එක් මන්ත්‍රී ධූරයක් දිනාගත්තා. කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී ආසන 8ක් දිනාගත් අතර සමගි ජන බලවේගයේ මෙ දිස්ත්‍රික්කයෙන් හිමි කරගත්තේ ආසන 2ක් පමණයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී ධූර 7ක් දිනාගත් අතර සමගි ජන බලවේගයට මන්ත්‍රී ධූර 2ක් හිමි වුණා. මාතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මන්ත්‍රී ධූර 6ක් හිමි වූ අතර සමගි ජන බලවේගය දිනාගත්තේ එක් මන්ත්‍රී ධූරයක් පමණයි. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධූර 6ක් පොදු ජන පෙරමුණ දිනාගනිද්දී සමගි ජන බලවේගය එක් මන්ත්‍රී ධූරයක් හිමි කරගත්තා. මොණරාගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී ධූර 5ක් දිනාගත් අතර සමගි ජන බලවේගයට හිමි වූයේ එක් මන්ත්‍රී ධූරයක් පමණයි. බදුල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මන්ත්‍රී ධූර 6ක් හිමි වූ අතර සමගි ජන බලවේගයට හිමි වූ මන්ත්‍රී ධූර ගණන 3ක්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධූරයන් 4ක් දිනාගත්තා. සමගි ජන බලවේගයේ මෙ දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී ධූරයක් පමණක් හිමි කර ගැනීමට සමත් වුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පොදු ජන පෙරමුණ මන්ත්‍රී ධූර 7ක්ද සමගි ජන බලවේගය මන්ත්‍රී ධූර 2ක්ද දිනාගත්තා. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පොදු ජන පෙරමුණ දිනාගත් සමස්ත මන්ත්‍රී ධූර සංඛ්‍යාව 11ක්. එම දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට හිමි වූ මන්ත්‍රී ධූර ගණන 4ක්. පුත්තලම දිස්ත්‍රික්කයෙන් පොදු ජන පෙරමුණ මන්ත්‍රී ධූර 5ක් ලබාගත් අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රී ධූර 2ක් දිනාගත්තා. කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මන්ත්‍රී ධූර 7ක් සහ සමගි ජන බලවේගයට මන්ත්‍රී ධූර 2ක් හිමි වුණා. රත්නපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී ධූර 8ක් දිනාගත් අතර සමගි ජන බලවේගයට දිනාගත හැකි වූයේ මන්ත්‍රී ධූර 3ක් පමණයි. මහනුවර දිස්ත්‍රික්කයෙන් පොදු ජන පෙරමුණ මන්ත්‍රී ධූර 8ක් දිනාගනිද්දී සමගි ජන බලවේගය මන්ත්‍රී ධූර 4ක් හිමි කරගත්තා. නෝරෙලි දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී ධූර 5ක් දිනාගත් අතර සමගි ජන බලවේගය මන්ත්‍රී ධූර 3ක් දිනා ගැනීමට සමත් වුණා.
මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත මන්ත්‍රී දුර පහෙන් 4ක් පොදු ජන පෙරමුණ හිමි කරගනිද්දී ඉතිරි මන්ත්‍රී දුර දිනාගත්තේ සමගි ජන බලවේගයයි. දිගමඩුල්ල දිස්ත්‍රික්කයෙන් පොදු ජන පෙරමුණ මන්ත්‍රී දුර 3ක්ද සමගි ජන බලවේගය මන්ත්‍රී දුර 2ක්ද සමස්ත ලංකා මහජන කොංග්‍රසය එක් මන්ත්‍රී දුරයක් සහ ජාතික කොංග්‍රසය එක් මන්ත්‍රී දුරයක්ද ජයග්‍රහණය කළා. මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ඉලංකේ තමිල් අරසු කච්චි මන්ත්‍රී දුර 2ක්ද තමිල් මක්කල විදුතලේ පුලිගල් පක්ෂයේ එක් මන්ත්‍රී දුරයක්ද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක් මන්ත්‍රී දුරයක්ද පොදු ජන පෙරමුණ එක් මන්ත්‍රී දුරයක්ද හිමි කරගෙන තිබෙනවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජයගත් සමගි ජන බලවේගයේ මන්ත්‍රී දුර 2ක්ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක් මන්ත්‍රී දුරයක්ද ඉලංකේ තමිල් අරසු කච්චි එක් මන්ත්‍රී දුරයක්ද දිනාගත්තා. වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී දුර 2ක් ඉලංකේ තමිල් අරසු පක්ෂය දිනාගත්තා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමගි ජන බලවේගය සහ EPDP පක්ෂය එක් මන්ත්‍රී දුරේ බැගින් එම දිස්ත්‍රික්කයෙන් හිමි කරගෙන තිබෙනවා. මෙවර සමස්ත ප්‍රතිඵලයට අනුව අපේ ජන බල පක්ෂයත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයත් එක් මන්ත්‍රී දුරේ බැගින් හිමි කර ගැනීමට සමත් වුණා. දෙදහස් 20 මහමැතිවරණයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් තිබෙනවා. මෙතෙක් නිකුත් වූ මනාප ප්‍රතිඵල වෙත දැන් අවධානය යොමු කළ හැකියි. 2020 මහමැතිවරණයේ මන්ත්‍රී දුර 12 හිමි කර ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වුණා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානය හිමි කරගත්තේ මනාප ඡන්ද 3,22,092ක් හිමි කරගත් සරත් වීරසේකරයි. මනාප ඡන්ද 2,67,084ක් හිමි කර ගනිමින් විමල් වීරවංශ දෙවන ස්ථානයට පත් වී ඇති අතර මනාප ඡන්ද 1,36,331ක් හිමි කර ගනිමින් උදේ ගම්මන් පිළ තුන්වන ස්ථානයට පත් වුණා. කොළඹ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් සමගි ජන බලවේගය හිමි කරගත් මන්ත්‍රී දුර සංඛ්‍යාව 6ක්. සමගි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මනාප ඡන්ද 3,50,744ක් හිමි කර ගනිමින් පත් වී ඇති අතර එස්.එම්. මරික්කාර් මනාප ඡන්ද 96,916ක් මුජිබ් රහ්මාන් මනාප ඡන්ද 87,589ක් හිමි කරගෙන තිබෙනවා. ජාතික ජන බලවේගයටද කොළඹ දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී දුරයක් හිමි වූ අතර මනාප ඡන්ද 49,814ක් ලබාගත් අනුර කුමාර දිසානායක කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. මෙවර මහමැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී දුර 13ක් හිමි කරගෙන තිබෙනවා. මනාප ඡන්ද 3,25,479ක් හිමි කරගත් නාලක ගොඩහේවා එම දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානය හිමි කරගෙන ඇති අතර මනාප ඡන්ද 3,16,544ක් හිමි කරගත් ප්‍රසන්න රණතුංග දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. ඉන්දික අනුරුද්ධ මනාප ඡන්ද 1,36,297යි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රී දුර 4ක් හිමි කරගෙන තිබෙනවා. මනාප ඡන්ද 1,10,555ක් හිමි කර ගනිමින් සරත් ෆොන්සේකා එම දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයට පත් වී ඇති අතර රංජන් රාමනායක මනාප ඡන්ද 1,03,992ක් හර්ෂණ රාජකරුණා මනාප ඡන්ද 73,612ක් හිමි කරගෙන තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයේද එක් මන්ත්‍රී දුරයක් හිමි කරගත් අතර එම දිස්ත්‍රික්කයේ විජිත හේරත් මනාප ඡන්ද 37,008ක් හිමි කරගත්තා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සඳහා කළුතර දිස්ත්‍රික්කයෙන් හිමි වී ඇති මන්ත්‍රී දුර සංඛ්‍යාව 8ක්. මනාප ඡන්ද 1,47,958ක් හිමි කර ගනිමින් විතුර වික්‍රමනායක එම දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පත් වී ඇති අතර මනාප ඡන්ද 1,47,472ක් හිමි කරගත් රෝහිතාදේ ගුණවර්ධන දෙවන ස්ථානයටත් මනාප ඡන්ද 1,05,973ක් හිමි කරගත් සංජීව දිරිමාන්න තෙවන ස්ථානයටත් පත් වුණා. සමගි ජන බලවේගය සඳහා කළුතර දිස්ත්‍රික්කයෙන් හිමි වූ මන්ත්‍රී දුර සංඛ්‍යාව 2ක්. රාජිත සේනාරත්න මනාප ඡන්ද 77,476ක් ලබාගෙන ඇති අතර කුමාර් වෙල්ගම හිමි කරගෙන ඇති මනාප ඡන්ද සංඛ්‍යාව 77,083ක්. මෙවර මහමැතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගාල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී දුර 7ක් හිමි කරගෙන තිබෙනවා. මනාප ඡන්ද 2,50,814ක් හිමි කරගත් රමේෂ් පතිරණ එම දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානය හිමි කරගත් අතර සම්පත් අතුකෝරාල මනාප ඡන්ද 1,28,331ක් හිමි කර ගනිමින් දෙවන ස්ථානයට පත් වුණා. මොහාන් ප්‍රදර්ශන සිල්වා දිස්ත්‍රික්කයෙන් තෙවන ස්ථානයට පත් ඇත්තේ මනාප ඡන්ද 1,11,626ක් ලබා ගනිමින්. එම දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය සඳහා මන්ත්‍රී දුර 2ක් හිමි වූ අතර ගයන්ත කරුණාතිලක මනාප ඡන්ද 50,097ක් සහ මනුෂ්‍ය නානායක්කාර මනාප ඡන්ද 47,399ක් හිමි කරගත්තා. 2020 මහමැතිවරණයේ මාතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී දුර 6ක් හිමි කරගෙන තිබෙනවා. නිපුණ රණවක මනාප ඡන්ද 1,31,1010ක් හිමි කර ගනිමින් එම දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පත් වී ඇති අතර කරුණාදාස කොඩිතුවක්කු මනාප ඡන්ද 1,14,319ක් හිමි කර ගනිමින් දෙවන ස්ථානයට පත් වුණා. එම දිස්ත්‍රික්කයෙන් තෙවන ස්ථානයට පත් වූ ඩලස් අලහ පෙරම ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 1,03,534ක්. මාතර දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට එක් මන්ත්‍රී දුරයක් හිමි වූ අතර මනාප ඡන්ද 44,839ක් හිමි කරගත් බුද්ධික පතිරණ ඒ සඳහා තේරීපත්ව තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හිමි වී ඇති මන්ත්‍රී දුර සංඛ්‍යාව 6ක්.
නාමල් රාජපක්ෂ මනාප ඡන්ද 1,66,660ක් හිමි කර ගනිමින් දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර මනාප ඡන්ද 1,28,805ක් හිමි කරගත් ඩී.වී. චානක දෙවන ස්ථානයටත් මනාප ඡන්ද 1,23,730ක් හිමි කරගත් මහින්ද අමරවීර තෙවන ස්ථානයටත් පත් වුණා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සඳහා සමගි ජන බලවේගය හිමි කරගෙන ඇත්තේ එක් ආසනයක් පමණක් වන අතර ඒ සඳහා මනාප ඡන්ද 25376ක් හිමි කරගත් දිලීප් වෙදාආරච්චි තේරීපත්ව තිබෙනවා. මෙවර මහමැතිවරණයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වී ඇති මන්ත්‍රී දුර සංඛ්‍යාව 7ක්. එස්.එම්. චන්ද්‍රසේන මනාප ඡන්ද 1,39,365ක් හිමි කර ගනිමින් එම දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර මහාචාර්ය චන්න ජයසුමන මනාප ඡන්ද 1,33,980ක් හිමි කර ගනිමින් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. එම දිස්ත්‍රික්කයෙන් දෙවන ස්ථානයට පත්ව ඇති උද්දික ප්‍රේමරත්න ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 1,33,550ක්. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට හිමි වෙති මන්ත්‍රී දුර සංඛ්‍යාව 2ක්. ඉෂාක් රහුමාන් 49290ක් සහ රෝහණ බණ්ඩාර විජේසුන්දර මනාප ඡන්ද 39520ක් ලබාගෙන තිබෙනවා. 2020 මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන 4ක් හිමිව තිබෙනවා. එරෙම දිස්ත්‍රික්කයේ වැඩිම මනාප සංඛ්‍යාව මෛත්‍රීපාල සිරිසේන හිමි කරගෙන ඇති අතර එම සංඛ්‍යාව 1,11,137ක්. රොෂාන් රණසිංහ මනාප ඡන්ද 90,615ක්, සිරිපාර ගම්ලත් 67,917ක් හිමි කරගත්තා. එම දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට එක් ආසනයක් පමණක් හිමි වූ අතර ඒ සඳහා පත්ව ඇත්තේ මනාප ඡන්ද 22,392ක් හිමි කරගත් කින්ස් නෙල්සන්. 2020 මහමැතිවරණයේ දිස්ත්‍රික්ක මට්ටමින් ජයග්‍රහණය කළ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ පාක්ෂිකයින් ඊයේ මෙන්ම අදත් සිය ජයග්‍රහණය සමරුවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා ගනිමින් ජයග්‍රහණය කළ රිය අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ජය සැමරීමක් ඔහුගේ නිවසේ පැවැත්වුණා. මේ වගේ තත්ත්වයක් ලබා ගන්නට මට උදව් වුණේ මම හිතන්නේ ජාතිකත්වය අගයන ජනතාවක් කොළඹ දිස්ත්‍රික්කයේ සිටින නිසා ඒකින්ද මම ප්‍රථමයෙන්ම ඒ ජාතිකත්වය අගයන දේශප්‍රේමී ඒ ඡන්දදායකයන්ට මගේ ගෞරව ප්‍රණාම ස්තුති මේ අවස්ථාවේදී ප්‍රතිගත සිටිනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ පාක්ෂිකයින් සිය ජයග්‍රහණය සැමරුවේ මෙලෙසයි. අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා එතුමාගේ ආරාධනෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන ලෙස එතුමා විසිනුත් අගමැතිතුමා විසිනුත් කරන ලද ඉල්ලීමට අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කොට දිස්ත්‍රික්කයේ ප්‍රථම වීමට ලැබීම මම ඉතාම ගෞරවයක් ලෙස සැලකනවා. කළුතර දිස්ත්‍රික්කයේ ජයග්‍රාහී මන්ත්‍රීවරුන්ද සිය ජය සැමරුවා. මාතර දිස්ත්‍රික්කයෙන් තේරීපත් වූ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සිය ජය සැමරූ ආකාරයයි මේ. අපි විශ්වාස කරපු මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට, අපේ ආදරකරුවන්ට, හිතවතුන්ට අපි විශ්වාස සමහරට නොකරත් පොහොට්ටුව විශ්වාස කරපු. පොහොට්ටුව විශ්වාස නොකරවත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශ්වාස කරපු. ඒ අතිවිශාල මහා ජන පවුරට මාතර දිස්ත්‍රික්කයේ තුලත් ඉන් එපිටත් ස්තුති කරන්නට මේක අපි අවස්ථාවක් කරගන්නවා. ස්තුතිවන්ත වෙනවා මාතර දිස්ත්‍රික්කයේ 1,31,10ක් මනාප ලබා දීම සඳහා මැදිහත් වෙච්ච සියලු මාතර දිස්ත්‍රික්කයේ ආදරණීය ජනතාවටත් අපි මුලින්ම කිව්වා අනිවාර්යයෙන්ම මේ මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරු 6 දෙනෙක්ව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලබා දෙනවා කියලා මේක අද ඔප්පු කරලා තියෙනවා. මේ රටේ ජනතාව මේ මැතිවරණයේදී ඒ අයගේ පරමාධිපති බලය ප්‍රකාශ කරලා තියෙනවා. මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ තීන්දුව පැහැදිලි. ඒ ජනවරමට ගරු කරමින් කටයුතු කිරීම, ඒ වගේම හරි දේ හරි විදියට, වැරදි දෙයට කොන්දේසි විරිතව නැගී සිටීමත් අපේ වගකීමක්. ගාල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ පාක්ෂිකයින්ද ජයග්‍රහණය සැමරුවා. විශ්වාස කරනවා ජනාධිපතිතුමාගේ වැඩසටහනට මේ රට ජනතාව අනුමැතිය ලබා දුන්නා වගේම එම වැඩසටහන මාතෘභූමි යථාර්ථයක් බවට පත් කරමින් අපේ රට අපේ ජීවිත කාලය තුළදී සංවර්ධිත රටක් බවට පත් කිරීමේ සිහිනය අභියෝගය අපට ජය ගැනීමට හැකි වෙයි කියලා. අපි බලාපොරොත්තු වෙනවා ප්‍රධාන විපක්ෂයේ හැටියට
අපේ කාර්යභාරය ජනතාව වෙනුවෙන් නිවැරදිව ඉටු කරන්න ඒ වගේම පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් විපක්ෂයේ කාර්යභාරය ඉතා මැනවින් ඉටු කිරීමට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් කටයුතු කරනවා කියන එක ප්‍රකාශ කරන්න කැමැතියි. කනගාටු වෙනවා ඒ ගැන. එක්සත් ජාතික පක්ෂයේ විසින් මේ තත්ත්වයට පත්වීම ගැන. පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තේරීපත් වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සිය පාක්ෂිකයින් සමග ජය සැමරුවා. මම පළමුවෙන්ම මගේ ගෞරවය සහ ස්තුතිය පිරිනමන පොළොන්නරු දිස්ත්‍රික්කයේ ආදරණීය ජනතාවට අපේ නව රජය යටතේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයේ තුල සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනගන්න යහපත් ජීවන රටාවක් සමග ආචාරශීලී සමාජශීලී සමාජයක් ගොඩනගන්න අප සියලු දෙනාම කැප වෙන බව ප්‍රකාශ කරන්නට ඕන. බදුල්ල දිස්ත්‍රික්කයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරුන් සිය ජය සැමරුවේ මෙලෙසය. බදුල්ල දිස්ත්‍රික්කය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමට පොදු ජන පෙරමුණට ලැබීම ගැන මම ඉතාමත් සන්තෝෂ වෙනවා. තවත් ප්‍රවෘත්ති මේ විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. වේගේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කොළඹදී අද සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා. මේ ප්‍රතිඵල දෙස බැලුවොත් ඔබ දන්නවා යම් පසුබෑමක් අපේ ප්‍රතිඵලවල දක්වනු ලැබෙනවා. විශේෂයෙන්ම 2015 මහමැතිවරණත් එක්ක සංසන්දනය කරනකොට ඡන්ද ප්‍රමාණය අඩුවීම විශාල නොවුනත් මන්ත්‍රීවරු සංඛ්‍යාව 2015 අපි නියෝජනය කරා නම් 6 දෙනෙක් අද ඒක 3 දෙනා දක්වා අඩු වී තිබෙනවා. ඒ නිසා මේ ප්‍රතිඵලය අපිට සෑහීමකටපත් වේ හැකි ප්‍රතිඵලයක් නොවේ. ආණ්ඩුව රටට ඉදිරිපත් කළ ප්‍රධාන තර්කය තමයි ඔවුන්ට එය ක්‍රියාත්මක කිරීම සඳහා වූ බලයක් නොමැති බව. ඒ නිසා මම හිතන්නේ තවදුරටත් ගෝඨාභය ජනාධිපතිතුමාට හෝ මම හිතනවා අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා කියලා නේද? අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාට හෝ තවදුරටත් ජනතාවට බලය නොමැති වීම. බලය නිසා කරන්න බැරි වුණායයි කියන අඳුනාවක් හෝ දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නැහැ. මොකද 3-2 බලය උන් අපේක්ෂා කරන ලද බලය උන් ජනතාවගේ ඉල්ලා සිටින බලය ජනතාව විසින් ලබා දී තිබෙනවා. ඉතින් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ විශාල සාකච්ඡාවක් ඇති කරා. නිසා අපි විශ්වාස කරන නව ආණ්ඩු ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ජනතාවට සහන දෙන, ජනතාවගේ වමනාවන් ඉටු කරන ආර්ථික ප්‍රතිපත්තියක් ආර්ථික ක්‍රියාමාර්ග වලට ආණ්ඩු යාවි කියන බලාපොරොත්තුවක් අපිට තිබෙනවා. මොකද මම හිතන්නේ ජනාධිපතිවරණ ප්‍රධාන සටන් පාඩ බවට පත් උනේ එක නීතියක් එක රටක් හැම දිනකටම පොදුවේ නීතිය ක්‍රියාත්මක රාජ්‍යයක් නිර්මාණය කරනවා කියලා. ඉතින් අපි මේ දවස්වල බලාගෙන ඉන්නවා. පහුගිය අවුරුදු 5 ආණ්ඩුවක් ලෙස අසාර්ථකත්වයේ ඉම්මට මේ රට කැඳවගෙන ගියා. එය කොයි පැත්තෙන්ද සාර්ථක කියලා ප්‍රකාශ කරන්න බැරි තරමේ අර්බුදයක් නිර්මාණය කරා. ඒ අර්බුදයේ ප්‍රතිඵල තමයි රනිල් වික්‍රමසිංහ භුක්ති විඳින්නේ. අපේ රටේ නිතාමත් සූර කපටි ආමීය ජනයාගේ චලනයන් පිළිබඳ හොඳ දැක්මක් තියෙන කෙනෙක් තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. ඒකට ඒ ප්‍රතිඵල ලැබී තිබෙනවා. පෙට්ටියට වැටෙන සෑම ඡන්දයක්ම නියමාකාරයෙන් ගණන් කරනවා. එහෙනම් අපි මේ බොරුවට යන්න ඕනේ නැහැ. 2020 මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයක් අත්කර ගැනීම සම්බන්ධයෙන් විදෙස් රාජ්‍ය නායකයින් සිය සුබ පැතුම් එක් කර තිබෙනවා. 2020 මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයක් අත්කර ගැනීම සම්බන්ධයෙන් ඉන්දියා අග්‍රාමාත්‍යවරයා සුබ පැතුම් එක් කර තිබෙනවා. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත දුරකථන ඇමතුමක් ලබා දී සුබ පැතුම් එක් කළ බවයි වාර්තා වන්නේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝකාලීන සහයෝගීතාවය සහ මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමට ඉදිරියේදී පියවර ගන්නා බවද ඉන්දියා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර මාලදිවයින් ජනාධිපතිවරයා සහ උපජනාධිපතිවරයාද දුරකථන ඇමතුමක් ලබා දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කර තිබෙනවා. ශ්‍රී ලංකාව සහ මාලදිවයින් අතර සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බවයි එම නායකයින් ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ COVID-19 වසංගතයෙන් එල්ල වූ අභියෝග තිබෙදී පවා සාමකාමී සහ ක්‍රමවත් අන්දමින් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ශ්‍රී ලංකාවට සුබ පතන බවයි. නව පාර්ලිමේන්තුව රැස්වීමත් සමගින් සියලු දෙනාම ඇතුළත් කරගනිමින් ආර්ථිකයේ යථා තත්ත්වයට ගැනීමේ ක්‍රියාන්විතයක් ගොඩනැගීම, මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීම සහ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම සඳහා වන කැපවීම රජය විසින් අලුත් කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් නව පාර්ලිමේන්තුවත් සමගින්
සමගින් හවුල් වී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන්. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිට්විටේ ගිණීමේ සටහනක් තැබීමෙන් ප්‍රකාශ කර ඇත්තේ මහමැතිවරණ ජයග්‍රහණයත් සමග සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ බලගැන්වීමට අවශ්‍ය බලාපොරොත්තුව සාක්ෂාත් කරගත හැකි බව තමාගේ විශ්වාසය බවයි. ඉතින් 2541 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමගයි. මේ අතර කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 2 ඉක්ම වූ ලොව 3 වෙනි රට බවට අසල්වැසි ඉන්දියාව පත් වුණා. ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන ඊයේ දිනේදී 1,92 ලක්ෂ ඉක්මවා ගියා. කොවිඩ් හේතුවෙන් ලෝපුරා සිදු වූ මරණ ගණන 7,17,000කට අධිකයි. ගෙවී ගිය දිනේදී ඉන්දියාවෙන් නව ආසාදිතයින් 62,000 ඉක්මවා වාර්තා වීමත් සමග එරට සමස්ත ආසාදිතයින් ගණන මිලියන 2 ඉක්මවා ගියා. දින 20ක් තුළ එරට ආසාදිතයින් සංඛ්‍යාව මිලියනයකින් වැඩි වී ඇති බවයි විදේශ වාර්තා සඳහන් කළේ. එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 41,000කට අධිකයි. සමගින් අද දෙරණ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. සුබ දවසක්.